තෙරුවන් සරණයි ආයුබෝවන්. 11 වෙනි බුද්ධ ධර්මයේ 19 වෙනි පාඩමේ දෙවනි කොටස විදිහට අපි කතා කරනවා සාහිත්‍යයේ යුගවලට අයිති බෞද්ධ ආభాසයෙන් පෝෂණය ලබාගෙන නිර්මාණය වෙච්ච සිංහල සාහිත්‍ය පිළිබඳව තවත් තොරතුරු කිහිපයක් කතා කරනවා. යුග කිහිපයක විශේෂ කරුණු ගැන අපි පළවෙනි කොටසේදී කතා කරලා තියෙනවා. මේ කොටස නරඹන්නට කලින් ඒ කොටස නැරඹුවේ නැත්නම් අධ්‍යයනය කළේ නැත්නම් ඒ කොටසට යොමු වෙන්නට වෙනවා. මොකද ඒ කොටසත් එක්ක සම්බන්ධයි. ඒ කොටසත් එක්ක තමයි දෙවෙනි කොටස වන මේ කොටස අධ්‍යයනය කරන්නට ඕන. ඉතින් බුදු සමයෙන් පෝෂණය වූ සිංහල සාහිත්‍ය කියන පාඩම සාමාන්‍ය පෙළ විභාගයට බුද්ධ ධර්මයේ 11 ශ්‍රේණිය පොතේ. ඉතින් අපිට පුළුවන්කම තියෙනවා අපේ නාලිකාවත් එක්ක මෙන්න මේ විදිහට එකතු වෙන්නට. ඔබට පුළුවන්කම තියෙනවා මෙන්න මේ විදිහට ටයිප් කරන්න. පිරිවෙන දහම් පාසල කියලා මෙන්න මෙහෙම. පිරිවෙන මේ විදිහට ටයිප් කරලා ඔබට පුළුවන් සර්ච් කරන්න. එතකොට මෙන්න මේ වගේ තැනකට මේ වගේ පිටුවකට ඔබ පිවිසෙනවා. ඒ පිවිසුණාට පස්සේ ඔබට පුළුවන්කම තියෙනවා මෙන්න මේ විදිහට අපේ නාලිකාවේ තියෙන විස්තර බලා ගන්නට පුළුවන්. ඒකේ තියෙනවා home videos playlist කියලා එකක්. playlist කියන එකේ මෙන්න මේ විදිහට දාලා තිනවා. O level Buddhism, සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ, ධර්මාචාර්ය, දහම් පාසල අවසාන විභාගයේ මේ විදිහට වෙන් කරලා ඔබට තෝරා ගැනීම, හඳුනා ගැනීම පහසුව සඳහා අපි දාලා තිනවා. ඉතින් ඒ වීඩියෝ පාඩම් නරඹන්නට පුළුවන්කම තියෙනවා. අධ්‍යයනය කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපේ නාලිකාවත් එක්ක තාමත් සම්බන්ධ වෙලා නැත්නම් සම්බන්ධ වෙන්න subscribe කරලා bell icon එකත් ඔබන්න. bell icon එක ඔබලා all කියන එක දෙන්න. එතකොට අපි එකතු කරන සියලුම පාඩම් පිළිබඳ තොරතුරු ඔබේ දුරකථනයටම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙමනම් බලමු අපිට මොනවද කතා කරන්නට තියෙන තොරතුරු කියලා. පළවෙනියටම ඔබේ පෙළ පොතේ පෙරලා ගන්න. පෙළ පොතේ සඳහන් වෙනවා කෝට්ටේ සාහිත්‍ය යුගය කියලා කොටසක්. කෝට්ටේ සාහිත්‍ය යුගය කියලා කොටසක්. ඒ කොටසේ තියෙන විස්තර කෙරෙහි අවධානය යොමු කරමු. සිංහල පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගයේ ලෙස කෝට්ටේ යුගය හඳුන්වා දිය හැකිය. මීට කලින් පාඩමේදී අපි ගද්‍ය මේ වශයෙන් සහ සංදේශ කාව්‍ය, සිංහල සංදේශ කාව්‍ය රචනා වීමෙහිලා විශේෂත්වයක් ගත්ත යුගයන් පිළිබඳව කතා කළා. මෙතනදී කෝට්ටේ සාහිත්‍ය යුගයේ විශේෂිතම ලක්ෂණයක් පළවෙනියටම අපිට කතා කරන්නට තියෙන්නේ. සිංහල පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය තමයි කෝට්ටේ යුගය. සිංහල පද්‍ය සාහිත්‍ය යුගයේ ස්වර්ණමය යුගයේ ලෙස සැලකෙන්නේ දඹදෙණි යුගය, කෝට්ටේ යුගය, ගම්පොළ යුගය, මහනුවර යුගය. ඔය විදිහට බහුවර්ණ ප්‍රශ්නවලත් එන්නට පුළුවන්. ඉතින් බෞද්ධ සාහිත්‍යයෙන් ආభాසයේ ලද්ද සිංහල පද්‍ය සාහිත්‍ය ස්වර්ණමය යුගයේ ලෙස සැලකෙන්නේ මොන යුගයේද කියන එක අපිට මතක තියෙන්නට ඕන. කෝට්ටේ යුගය. මෙම යුගයේ සිටි උගතුන් තරඟයට මෙන් ග්‍රන්ථකරණයෙහි නියැලී ඇත. එනිසා සාහිත්‍ය කෘති රැසක්ම බිහි වී තිබේ. මෙම යුගයේ සිටි උගතුන් තරඟයට වගේ තමයි පොත්පත් රචනා කරලා තියෙන, සාහිත්‍ය ග්‍රන්ථ නිර්මාණය කරලා තියෙන. ඒ නිසා සාහිත්‍ය කෘති ගොඩක්ම, සාහිත්‍ය ග්‍රන්ථ ගොඩක් කෝට්ටේ සාහිත්‍ය යුගයට අදාළව අපිට දැක ගන්නට පුළුවන්කම තියෙනවා. සව් සත කෙල පැමිණි ගුරුන්
ගුරුවන් දෙරණ සපැමිණි පිරිසිඳු සිල් ගිහිනි සියල්ලෝ වියතුන්ට සිළුමිනි සවුසත කෙල පැමිණි ගුරුවන් දෙරණ සපැමිණි පිරිසිඳු සිල් ගිහිනි සියල්ලෝ වියතුන්ට සිළුමිනි කියලා ලෝකේ උගතුන්ට තමා සිළුමුණක් වගේ කියලා සත්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ප්‍රකාශ කරලා තියෙනවා. තමන් පිළිබඳව කීර්තිය අභිමානය නිසා තමයි තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ මෙන්න මේ විදිහට ප්‍රකාශ කරන්නේ. සවුසත කෙල පැමිණි ගුරුවන් දෙරණ සපැමිණි පිරිසිඳු සිල් ගිහිනි සියල්ලෝ වියතුන්ට සිළුමිනි. ඒ කවිය සඳහන් කරන්නේ ලෝකයේ උගතුන්ට තමන් සිළුමිණක් වගේ කියලා සත්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ප්‍රකාශ කරපු ආකාරය. ඉතින් උන්වහන්සේ කොයිතරම් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා තිබුණද කියන එකයි මෙතනින් අපිට පැහැදිලි වෙන්නේ. ලෝකයේ උගතුන්ට තමා සිළුමිණක් වගේ කියලා තමයි ප්‍රකාශ කරන්නේ. ඒ වගේම සත්භාෂා පරමේශ්වර කියන ගෞරව නාමයේ හිමි කරගෙන හිටපු හාමුදුරුවෝ තමයි තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ. උන්වහන්සේ විසින් රචිත ග්‍රන්ථ දෙස බැලීමෙන්ම එය තහවුරු වේ. උන්වහන්සේ ග්‍රන්ථ රාශියක් රචනා කරලා තියෙනවා. ඒ රචනා කරලා තියෙන ග්‍රන්ථ පරිශීලනය කරනකොට ඒ ග්‍රන්ථ රාශිය පිළිබඳව අවධානය යොමු කරනකොට අපිට පේනවා සිළුමිණක් විදිහට කටයුතු කරපු සත්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් වහන්සේ ස්වාමිපාදයන් වහන්සේ කොයි විදිහටද සාහිත්‍ය වෙනුවෙන් ග්‍රන්ථකරණයෙහි යෙදලා තියෙන්නේ කියලා. සැලලිහිණි සංදේශය, පරවි සංදේශය, කාව්‍ය සේකරය, පංචිකා ප්‍රදීපය, බුද්ධිප්පසාදනිය. නැවත වතාවක් අපි බලමු. සැලලිහිණි සංදේශය තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමිපාදයන් වහන්සේ රචනා කරන්නේ. පරවි සංදේශය තොටගමුවේ රාහුල හිමියන් විසින් රචනා කරන ලද සංදේශ දෙකක් නම් කරන්න. සංදේශ දෙකක් ඇතුළත් වෙන වර්ණය තෝරන්න. එහෙම ප්‍රශ්නයක් යොමු වෙන්නට පුළුවන්. ඊළඟට කාව්‍ය සේකරය කියන උපදේශ කාව්‍ය ග්‍රන්ථය රචනා කරන්නේ තොටගමුවේ රාහුල හිමියන් විසින්. පංචිකා ප්‍රදීපය කියන ග්‍රන්ථය, බුද්ධිප්පසාදනී කියන ග්‍රන්ථ තොටගමුවේ රාහුල හිමියන් විසින් රචනා කරන ලද ග්‍රන්ථ සැලලිහිණි සංදේශය, පරවි සංදේශය, කාව්‍ය සේකරය, පංචිකා ප්‍රදීපය, බුද්ධිප්පසාදනී කියන යනාදි වටිනා ග්‍රන්ථ රචනා කර ඇත්තේ උන්වහන්සේය. තොටගමුවේ රාහුල තෙරුන් වහන්සේ. ඊළඟට අපි බලමු වීදාගම මෛත්‍රේ නාහිම්පාණන් වහන්සේද මෙම යුගයේ සිටි වියත් යතිවරයන් වහන්සේ නමකි. කෝට්ටේ සාහිත්‍ය යුගයේ ප්‍රබල නම් දරන ලද භික්ෂුන් වහන්සේලා දෙනමක් අපිට දැන් මුණ ගැහෙනවා මේ වෙද්දී. එක ස්වාමින් වහන්සේ නමක් තමයි තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් වහන්සේ සත්භාෂා පරමේශ්වර. ඊළඟට වීදාගම මෛත්‍රේය නායක හාමුදුරුවෝ. වීදාගම මෛත්‍රිය නායක හාමුදුරුවෝ කෝට්ටේ යුගයේ වැඩ හිටපු හාමුදුරුවන් වහන්සේ නමක්. උන්වහන්සේගේ ලෝවැඩ සංකරාව අදත් ජනප්‍රිය ග්‍රන්ථයකි. අදත් වීදාගම මෛත්‍රේය හිමිපාණන් වහන්සේ විසින් රචනා කරපු
ලෝවැඩ සංග්‍රහ ග්‍රන්ථය ගෞරවාදරයට පාත්‍ර වෙලා තියෙනවා. ලෝවැඩ සංග්‍රහව අදත් ජනප්‍රිය ග්‍රන්ථයක්. මුල්ම කවිබණ පොත ලෙස මේ හඳුන්වා දිය හැකියි. මුල්ම කවිබණ වර්තමානය වෙනකොට කවිබණ සම්ප්‍රදායක්. සිංහල කවිබණ සම්ප්‍රදාය කියන එක. ඉතින් සිංහල කවිබණ සම්ප්‍රදායේ මූල ආරම්භයේ විදිහට වීදාගම මෛත්‍රේ නාහිම්පාණන් වහන්සේ විසින් රචනා කරපු ලෝවැඩ සංග්‍රහව කවි කාව්‍ය ග්‍රන්ථය අපිට සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට පාලි භාෂාව නොදත් අයට සරල බස්වහරක් යොදා ගනිමින් කවියෙන් රචිත මෙම ග්‍රන්ථයෙන් බොහෝ ධර්මකාරණා ඉගැන්වේ. ලෝවැඩ සංග්‍රහයෙන් කෙරෙන්නේ පාලි භාෂාව ගැන දන්නේ නැති ගොඩක් දෙනෙක්ට සිංහල මාධ්‍යයෙන් කාව්‍ය ස්වරූපයෙන් දහම් පණිවිඩ රසක් ලබා දීම. ධර්මකාරණා ගොඩක් ලෝවැඩ සංග්‍රහව ග්‍රන්ථයේ අන්තර්ගත වෙනවා. ඒ වගේම කාව්‍ය ග්‍රන්ථයක් නිසා කාව්‍යාත්මකව ඒ ධර්මකාරණාවන් ඉදිරිපත් වෙන නිසා බොහෝ දෙනෙක් කැමැත්ත දක්වනවා ලෝවැඩ සංග්‍රහ කවි පොත කියවන්නට, කවි කියන්නට. උන්වහන්සේ විසින්ම රචිත බුදුගුණ අලංකාරයේද සැදැහැ ගුණ වඩන අගනා පද්‍ය ග්‍රන්ථයකි. වේදාගම මෛත්‍රයේ තෙරුන් වහන්සේ විසින් රචනා කරන ලද බුදුගුණ අලංකාරයේ ග්‍රන්ථයක් කාව්‍ය ග්‍රන්ථයක් විදිහට සලකන්නට පුළුවන්. එහෙමනම් ලෝවැඩ සංග්‍රහව සහ බුදුගුණ අලංකාරය කියන ග්‍රන්ථ දෙකම රචනා කරන ලද කෝට්ටේ යුගයේ යතිවරයාණන් වහන්සේ කවුද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් වේදාගම මෛත්‍රී හිමිපාණන් වහන්සේ කියලා පිළිතුරු ලබා දීමට අපිට මතකයේහි මේ විස්තරය තිබෙන්නට ඕන. අපි නිතර අහලා තියෙන අපිට ගොඩක් හුරු පුරුදු කවියක්. කය නම් සාරය භව නම් භයංකාරය කියනුව දිවාරය කෙරෙම් බුදු ගුණ අලංකාරය. කය නම් අසාරය භව නම් භයංකාරය කියනුව දිවාරය කෙරෙම් බුදු ගුණ අලංකාරය කියලා මේ දිවා රාත්‍රී දෙකේදීම වටිනා පොතක් විදිහට පරිහරණය කරන්නට පුළුවන් බව තමයි වේදාගම මෛත්‍රියේ හිමිපාණන් වහන්සේ බුදුගුණ අලංකාරය සඳහන් කරන්නේ. කය නම් අසාරය අපිට මේ ලැබිලා තියෙන ශරීරය අසාර දෙයක්. භව නම් භයංකාරය සංසාර ගමන හරිම බියජනක දෙයක්. සසර බිය සහිතයි. කියනුව දිවාරය දිවාරය දෙකේ කියන්නට කියනු පිණිස කෙරෙම් බුදුගුණ අලංකාරය බුදුගුණ අලංකාරය කාව්‍ය ග්‍රන්ථය රචනා කරනවා කියලයි වේදාගම මෛත්‍රිය තෙරුන් වහන්සේ සඳහන් කරන්නේ. මේ හැරුණු විට මෙම යුගයේ තවත් බොහෝ ගද්‍ය හා පද්‍ය රචනා දක්නට ලැබේ. කෝට්ටේ සාහිත්‍ය යුගයේ තවත් බොහෝ ගද්‍ය පද්‍ය නිර්මාණ තියෙනවා. කෝකිල සංදේශය එකක්, ගිරා සංදේශය, හංස සංදේශය, දහම් ගැට මාලාව, චූල බෝධි වංශය, පැරකුම්බා සිරිත, ගුත්තිල කාව්‍ය. ගුත්තිල කාව්‍ය, පැරකුම්බා සිරිත, චූල බෝධි වංශය, දහම් ගැට මාලාව, හංස සංදේශය, ගිරා සංදේශය, කෝකිල සංදේශය. කෝට්ටේ සාහිත්‍ය යුගයේ රචනා වෙන ග්‍රන්ථ. ඉතින් කෝට්ටේ සාහිත්‍ය යුගය ගැන අපිට ලියන්නට වුණොත් සිංහල විෂයටත් අදාළයි මේ අපි කතා කරන තොරතුරු. අපි මෙතනදී කතා කරන්නේ බෞද්ධ ආභාසය සහ බෞද්ධ ආභාසයෙන් යුක්ත පඬිවරු විසින් බොහෝ සාහිත්‍ය නිර්මාණ සහ සාහිත්‍ය කරණයෙහි නියලුණා කියන කාරණේ ඉගෙන ගන්න. ඉතින් කෝට්ටේ යුගයේදී කෝකිල සංදේශය, ගිරා සංදේශය, හංස සංදේශය, දහම් ගැට මාලාව, චූල බෝධි වංශය, පැරකුම්බා සිරිත සහ ගුත්තිල කාව්‍ය කියන ග්‍රන්ථ රචනා වෙලා තියෙනවා. ගුත්තිල කාව්‍ය ගුත්තිල ජාතකය ඇසුරින්
නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහේ විවිධ නිර්මාණ අපිට දැක බලා ගන්නට පුළුවන්කම තියෙනවා කෝට්ටේ සාහිත්‍ය යුගයේදී. ඉතින් අපි අවධානයට යොමු කළේ කෝට්ටේ සාහිත්‍ය යුගයේ පිළිබඳව. ඊළඟට අපිට අවධානය යොමු කරන්නට පුළුවන්කම තියෙනවා මහනුවර සාහිත්‍ය යුගයේ සහ වර්තමානයේ මහනුවර යුගයේ. වර්තමානයේ මහනුවර යුගයේ තත්ත්වය පිළිබඳව. කෝට්ටේ යුගයෙන් පස්සේ අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා මහනුවර සාහිත්‍ය යුගයේ පිළිබඳව. ඉතින් මහනුවර සාහිත්‍ය යුගය හා වර්තමානයේ මහනුවර යුගයේ වන විට ලංකාවේ භික්ෂු අධ්‍යාපනයේ ක්‍රමයෙන් පිරිහීමට පත්වන්නට විය. මහනුවර යුගයේදී මහනුවර යුගයේ වෙනකොට භික්ෂු අධ්‍යාපනයේ ක්‍රමයෙන් පරිහානියට පත් වෙනවා. පෘතුගීසි ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන් විසින් මිෂනාරි පාසල් අධ්‍යාපනය. මොකක්ද හේතුව වෙන්නේ? පන්සල් අධ්‍යාපනය. අපි මීට කලින් පාඩමේදී කතා කරලා තියෙනවා පන්සල් අධ්‍යාපනය. පාසල් අධ්‍යාපනය ආරම්භ වෙන්නේ පස්සේ මුල් කාලේදී තිබුණේ පන්සල් අධ්‍යාපනය කියලා ඉගෙන ගත්තා. ඉතින් මේ පන්සල් අධ්‍යාපනයේ පිරිහීමට පෘතුගීසි ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන් විසින් ආරම්භ කරපු මිෂනාරි පාසල්වල බලපෑම ඇති වුණා. ඒ නිසා සිංහල පන්සල් ආශ්‍රයෙන් ඉගෙන ගත්ත ඉගැන්වීම ක්‍රමයෙන් පිරිහීමට පත් වුණා. මෙහිදී අපේ සිංහල බෞද්ධයන්ට අකමැත්තෙන් හෝ ක්‍රිස්තියානි හා කතෝලික ආගම වැළඳ ගැනීමට සිදු වුණා. එහිදී ලැබපු අධ්‍යාපනය බෞද්ධ අධ්‍යාපනයක් වුණේ නැහැ. පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසීන් විසින් මිෂනාරි පාසල් ආරම්භ කළා. ඉතින් ඒ පාසල්වල ක්‍රිස්තියානි සහ කතෝලික ආගම් වැළඳ ගැනීමටත් සිද්ධ වුණා. ඒ වගේම මේ පාසල්වලදී කතෝලික සහ ක්‍රිස්තියානි ආගම් පිළිබඳව තමයි හදාරන්නට බෞද්ධයින්ට පවා සිදු වුණේ. ඒ නිසා ඉතාමත් ඉක්මනින් සිංහල පන්සල් ආශ්‍රයෙන් තිබුණු අධ්‍යාපන ක්‍රමයේ පිරිහුණා. එතෙක් සිංහල සාහිත්‍ය හා බෞද්ධ සාහිත්‍ය එකක් ලෙස පැවතියත් එය වෙනස් වන්නට විය. ඒ තාක් කල් තිබුණේ සිංහල සාහිත්‍ය සහ බෞද්ධ සාහිත්‍ය කියන දෙකම එකට. ඔන්න ඊට පස්සේ තමයි ටික ටික මේක වෙනස් වෙන්නට ආරම්භ වෙන්නේ, වෙනස් වෙන්නට පටන් ගන්න. බෞද්ධ තේමා පදනම් කරගෙන රචනා වූ ග්‍රන්ථ වෙනුවට නොයෙක් තේමා ඔස්සේ ග්‍රන්ථ රචනා වෙන්න පටන් ගන්නේ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි මේ විදේශීය ආක්‍රමණික බලපෑම යටතේ ආරම්භ වෙච්ච පාසල් මිෂනාරි අධ්‍යාපනය ලබා දුන්නු පාසල් වල අධ්‍යාපනය ආරම්භ වෙනවත් එක්ක බෞද්ධ ආభాසයෙන් යුක්ත තේමාවන් නෙවෙයි විවිධ තේමාවන් තමයි ඊට පස්සේ ග්‍රන්ථකරණයේදී යොදා ගන්නේ. එසේම අනුක්‍රමයෙන් දේශීය උරුමයක් වූද ධර්මදර යතිවරයන් බිහි කිරීමේ පුරෝගාමීත්වය ගත්තා වූ පන්සල පිරිවෙන මුල් කරගත් බෞද්ධ අධ්‍යාපනයේ ක්‍රමයෙන් පිරිහීමට පත්විය. අනුක්‍රමයෙන් දේශීය උරුමයක් තමයි පිරිවෙන් අධ්‍යාපනය. එහෙම නැත්නම් බෞද්ධ පන්සල ඇසුරින් තිබුණු අධ්‍යාපන ක්‍රමය. ධර්මදර යතිවරයන් බිහි කිරීමේ පුරෝගාමීත්වය සම්පූර්ණ තිබුණේ පන්සල ආශ්‍රයෙන් තිබුණු අධ්‍යාපන මධ්‍යස්ථාන වලට, පිරිවෙන් වලට. පන්සල පිරිවෙන මුල් කරගෙන තිබුණු අධ්‍යාපන ක්‍රමයේ පිරිහීම විදේශීය ආක්‍රමණිකයන්ගේ බලපෑම නිසා සිද්ධ වුණා. එය යලි ගොඩනැගුණේ අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන්ගේ ප්‍රමුඛත්වයෙන් ආරම්භි කොළඹ මාලිගා කන්දේ විද්‍යෝදය පිරිවෙන හා අතිපූජ්‍ය රත්මලානේ ධර්මාලෝක මාහිමියන් ප්‍රමුඛව ආරම්භි කැලණියේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනද ඇසුරින්. ලංකාවේ මහා විහාරයෙන් ආරම්භ වෙච්ච පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයේ පන්සල් අධ්‍යාපන ක්‍රමය පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ආක්‍රමණික කාලයේදී මිෂනාරි පාසල් ආරම්භයත් එක්ක වෙනසකටපත් වුණා, සම්පූර්ණ පිරිහීමටපත් වුණා. නැවත වතාවක් මේක නගා සිටීමේ අරමුණේ ඉංග්‍රීසි නොදත් ඒත් සිංහල භාෂාව ආදී
සංස්කෘත භාෂාව, පාලි භාෂාව ආදී භාෂාවන් පිළිබඳව හොඳ දැනුමක් තිබුණු, බුද්ධ ධර්මයේ විෂය පිළිබඳව හොඳ දැනුමක් තිබුණු සිංහල පඬිවරුන්ට සිංහල දුවදරුවන්ට අධ්‍යාපනය ලැබීම සඳහා අධ්‍යාපන මධ්‍යස්ථාන දෙකක් ගොඩ නැගුණා. ඒ අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් ප්‍රමුඛත්වය අරගෙන ආරම්භ කරන්නට යෙදුණු කොළඹ මාලිකා කන්දේ විද්‍යෝදය පිරිවෙන. ඊළඟට අතිපූජ්‍ය රත්මලානි ධර්මාලෝක හිමියන් විසින් ආරම්භ කරන්නට යෙදුණා කැලණිය පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන. කැලණිය විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කරන්නට යෙදුණා. ලෝකයේ කොතරම් තාක්ෂණය අතින් දියුණු වත් මිනිසුන්ගේ සිතුම් පැතුම් හා ආකල්ප දියුණු වන බවක් දැකිය නොහැකිය. මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙනවා කියලා ඒ ශීඝ්‍රයෙන් වෙනස් වීමක් අපිට දකින්නට නැහැ. කොච්චර තාක්ෂණය අතින් දියුණුයි කියලා කිව්වත් සාහිත්‍ය රසාස්වාදයේ තුලින් අපේ සිත්වල ඇති නොදියුණු ආකල්ප දියුණු ආකල්ප බවට වර්ධනය කරගත හැකියි. සාහිත්‍ය රසාස්වාදයේ තුලින් තමයි අපේ හිත්වල තියෙන නොදියුණු ආකල්ප දියුණු කරගන්නට පුළුවන්කම තියෙන්නේ. හොඳ උපදේශනයක් ලබා දෙන්නට පුළුවන්කම තියෙනවා. හොඳ දිරිගැන්වීමක් සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා සාහිත්‍ය මගින්. ඒ වගේම පැරණි ග්‍රන්ථ කියවීමෙන් අපේ මෙලොව ජීවිතයට පමණක් නොව පරලොව ජීවිතයටද වැඩදායී දේ එක් කරගත හැකිය. පැරණි ග්‍රන්ථවල මෙලොව පරලොව කියන දෙකම සාර්ථක කරගන්නට පුළුවන් බොහෝ උපදේශ බෞද්ධ උපදේශ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා පැරණි පොතපත සිංහල පොතපත හරිම වැදගත් වෙනවා ජන ජීවිතයට අපේ ජීවිතේ යහපත් කරගන්න, අපේ ජීවිතේ අර්ථවත් කරගන්න. පාසල් දරුවන් වන අපේ පැරණි සාහිත්‍ය ග්‍රන්ථ පිළිබඳව දැන සිටීම මෙන්ම ඒවා පරිශීලනයේද ඉතා අගනී. ඉතාමත් වටිනවා. සිංහල භාෂාව හා සාහිත්‍ය කොටසේදී ඔබට ඉගෙන ගන්නට සිදු වෙනවා සිංහල භාෂාව හා සම්බන්ධ පැරණි ඉගැන්වීම් සහිත පොත්පත් රාශියක් ඉගෙන ගන්නට තියෙනවා. ඒ නිසා ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා මේ බෞද්ධ ආభాසයෙන් යුක්තව යහපත් දේවල් බොහෝ අන්තර්ගත වෙලා තියෙන නිරර්ථක දේවල් වලින් තොර මේ ග්‍රන්ථ මේ සාහිත්‍ය නිර්මාණ බෞද්ධ ආభాසයෙන් යුක්තව නිර්මාණය වෙලා තියෙන දේවල් පරිහරණය කිරීමට ඔබ කටයුතු කළ යුතුයි. ඔබේ ජීවිතය යහපත් ජීවිතයක් බවට පත් කරගන්නට ඒක හේතුවක් වෙනවා. ඊළඟට අවධානය යොමු කරමු අපි සාරාංශය කියන කොටසට. සාරාංශය කියන කොටසේදී මෙන්න මෙහිම කෙටියෙන් සඳහන් කරනවා අපි සාකච්ඡා කරපු පාඩමට අදාළ සියලු තොරතුරු. ලංකා ඉතිහාසයේ රජවරුන් තම තමන්ගේ රාජධානි ලෙස විවිධ ප්‍රදේශ තෝරාගෙන ඇත. රජවරු තමයි තම තමන්ගේ ප්‍රදේශ පාලන ප්‍රදේශ විවිධ විදිහට තෝරගෙන තියෙන. ඒ අනුව තමයි අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල ඔය විදිහට සාහිත්‍ය යුග වෙනස් වෙන්නේ. ඒ වගේම එක එක ස්ථානයට රාජධානි මාරු වෙන්නේ. ඒවා අනුරාධපුර, පොළොන්නරුව ආදී ලෙසින් හඳුන්වමු. අනුරාධපුර, පොළොන්නරුව විදිහට අපි හඳුනා ගත්තා. එම යුගවල පහළ වූ ගද්‍ය කෘති මෙන්ම පද්‍ය කෘතිද ගද්‍ය පද්‍ය මිශ්‍ර වූ චම්පු කාව්‍යද දැකගත හැකි වේ. ඔන්න අපි මුලින් කතා කරද්දී ගද්‍ය කොටස් අන්තර්ගත වෙන ග්‍රන්ථ අපි ඉගෙන ගත්තා. ඒ වගේම පද්‍ය ගීත හෝ ගීත ස්වරූපයෙන් තියෙන, කවි ස්වරූපයෙන් තියෙන තොරතුරු ඇතුළත් නිර්මාණ ඇතුළත් ග්‍රන්ථ පිළිබඳව අවධානය යොමු කළා. ඊළඟට මේ දෙකම මිශ්‍ර වෙලා තියෙනවා. ඒවට කියන්නේ චම්පු කාව්‍ය කියලා. චම්පු කාව්‍ය කියලා ඒවත් සිංහල සාහිත්‍යයට අන්තර්ගතයි. පොත්පත් කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ යන කියමන ප්‍රත්‍යක්ෂයක් බවට පත් කරගත හැකි වන්නේ හොඳ සාහිත්‍ය කෘති පරිශීලනයට යොමු වීමෙන්. පොත්පත් කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා අපි අහලා තියෙනවා. ඉතින් එහෙනම් හොඳ සාර්ථක උපදේශයන් ලබා දෙන්නට පුළුවන්, සාර්ථක ජීවිතයක් ගොඩනගා ගන්නට පුළුවන් උපදේශ තියෙන පොතපත කියවුවොත් තමයි සම්පූර්ණත්වයට ඔබට පත් වෙන්නට පුළුවන්කම තියෙන්නේ. හොඳයි. අපි විශ්වාස කරනවා අවශ්‍ය කරන සියලුම කාරණාවන් වලට අවධානය යොමු කරමින් අපි සාකච්ඡා කළා. මේ විශේෂ කාරණාවන් ඔබ මතක තබා ගත යුතුයි, ඔබ පාඩම් කරගත යුතුයි. එතකොට තමයි විභාග අවස්ථාවලදී සාර්ථකව පිළිතුරු සැපයීමට පුළුවන්කම ලැබෙන්නේ.
ඔබ කැමති යුගයක රචිත කෘතියක් තෝරාගෙන ඒ පිළිබඳ කෙටි විස්තරයක් ලියන්න කියලා සඳහනක් තියෙනවා ක්‍රියාකාරකම්. එතකොට විභාගයේදී එහෙම නෙවෙයි එන්නේ 550 ජාතක පොත් වහන්සේ පිළිබඳව විස්තරයක් කරන්න කියලා. එහෙම නැත්නම් තූප වංශය පිළිබඳව විස්තරයක් කරන්නට කියලා ප්‍රශ්නයක් එන්නට පුළුවන්. ඒ වගේම බෞද්ධ ආభాසයෙන් යුක්ත සාහිත්‍ය නිර්මාණ පිළිබඳව අපිට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එක එක යුගවල රචනා වෙච්ච ග්‍රන්ථ පිළිබඳව තොරතුරු අහන්නට පුළුවන්. ගොඩක් වටින සිංහල සාහිත්‍ය කොටසටත් ඒ වගේම බෞද්ධ ඉගැන්වීමට බුදු දහම හා සම්බන්ධව ඉගෙන ගන්න මේ බුද්ධ ධර්මයේ විෂයටත් අදාළ ගොඩක් දේවල් මේ කොටස් දෙකෙන් අපි කතා කළා. පුංචි වෙලාවක් තුළ වැඩි වෙලාවක් නැහැ. පැය භාගයක් වගේ ආසන්න කාලයක් තමයි එක පාඩමක තියෙන්නේ. එතකොට පැයක් වගේ ඇතුළත සාහිත්‍ය යුගවල තියෙන සියලුම විශේෂ තොරතුරු විශේෂ ග්‍රන්ථවල විශේෂ යතිවරු පිළිබඳව අපි කතා කළා. ඒ ඉගෙන ගන්න ඕන දේවල් මොනවද කියලා අවධානය යොමු කරගත්තා. එහෙමනම් ඊළඟට තවත් ක්‍රියාකාරකමක් තියෙනවා. පහත වගු සම්පූර්ණ කරන්නට කියලා වගුවක් දීලා තියෙනවා. අනු අංකය, සාහිත්‍ය යුගය, ග්‍රන්ථ නාමය මොන සාහිත්‍ය යුගයේද? ඒ සාහිත්‍ය යුගයේ නිර්මාණය වෙච්ච රචනා වෙච්ච ග්‍රන්ථ, ඒ වගේම කතුවරු ගද්‍ය ග්‍රන්ථයක්ද පද්‍ය ග්‍රන්ථයක්ද ඒ විදිහට සඳහන් කරන්නට. ඒ වගේම වස්තු විෂය මොකක්ද කියලා ඒ විදිහට සඳහන් කරමින් සටහන් කරමින් ඔබට පුළුවන්කම තියෙනවා ක්‍රියාකාරකම කරන්න. එතකොට තව ටිකක් මතක තබා ගන්නට පුළුවන්කම තියෙනවා අපි මේ කතා කරපු කාරණාවන්. පැවරුම කියන තැන අවධානය යොමු කරන්න. මහනුවර යුගයෙන් පසු බිහි වූ ගත් කතුවරුන් 5 දෙනෙකු තෝරාගෙන ඔවුන් විසින් රචනා කරන ලද ග්‍රන්ථ නම් කරන්න. ඔබට පැවරුමක් විදිහට ලබා දෙනවා. මහනුවර යුගයෙන් පස්සේ බිහි වෙච්ච කතුවරු වර්තමානයේ දක්වාම ඒ රචනා කරන නිර්මාණකරණයේ යෙදිලා ඉන්න යතිවරු ඉන්නවා, නිර්මාණකරුවන් ඉන්නවා, ග්‍රන්ථ රචනා කරන අය, ගීත නිර්මාණ කරන අය. ඒ විදිහට ඉතින් ඒ අය 5 දෙනෙක් නම් කරන්නට කියලා තෝරාගෙන ඔවුන් විසින් රචනා කරන ලද ග්‍රන්ථ නම් කරන්නට කියලා සඳහන් කරනවා. 5 දෙනෙක් තෝරගෙන ඒ අය රචනා කරපු ග්‍රන්ථ 5ක් ඔබේ පිළිතුරු ලියන පොතේ පැවරුම් කරන පොතේ සටහන කරගන්නට කියලා මතක් කරනවා. එහෙමනම් අපි මේ සාකච්ඡා කළේ බුද්ධ ධර්මයේ විශේෂයට අදාළව සාමාන්‍ය පෙළ විභාගයේදී අපි අවධානය යොමු කළ යුතු පාඩමක් බුදු සමයෙන් ආభాසය ලබා ගන්නා වූ බෞද්ධ සාහිත්‍ය පිළිබඳව. එසේනම් ඊළඟ පාඩමින් 20 වෙනි පාඩමින් තවත් තොරතුරු සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු වෙන පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් සමුගන්නටයි සූදානම් වෙන්නේ. නැවතත් ඔබට සිහිපත් කර සිටිනවා අපේ නාලිකාවත් සමග තාමත් සම්බන්ධ වෙලා නැත්නම් ඔබට පුළුවන් අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්නට. මේ පාඩම් සාකච්ඡාවන් අවසානයේදී අපි බලාපොරොත්තු වෙනවා සියලුම පාඩම් වලට අදාළව ප්‍රශ්න සාකච්ඡා කරන්නට. ඒ වගේම පහුගිය වරසවල ප්‍රශ්න පත්‍ර පිළිබඳව සාකච්ඡා කරන්නටත් සූදානම් වෙනවා. එසේනම් මේ පාඩමෙන් සමු කරන ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්